බලංගොඩ ආනන්දමාත්‍රිය හිමි රචිත ගෞතම බුද්ධ චරිතය ශ්‍රවණ ග්‍රන්ථය මහා සම්මත රජ ශාක්‍යමුනි ඉන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය නමෝ බුද්ධාය. ලොව මිනිසුන් ඇති වූ මුල් යුගයෙහි ඔවුන් පාලනය කරන රජෙක් නොවීය. මිනිස්සු දැහැමින් සෙමෙන් කල් යවන්නාහු තුමූම තමන්ගේ පාලකයෝ වූහ. ඔවුන් අතර ප්‍රාණවදාදී කිසි අපරාධයක් නොවීය. ඔහු ජාති කුල ගෝත්‍ර ආදි වශයෙන් නොබෙදුනහ. සියල්ලෝ එක්ම පවෙහි සහෝදර පිරිසක්සේ සමගියෙන් උසූහ. මෙසේ බොහෝ කලක් ගෙවින ටිකින් ටික නරක ගතිගුණ මිනිසුන් කෙරෙහි පහළ වන්නට පටන් ගත. කිසි කෙනෙක් අන් සතු දෑ සොරා ගත්හ. නින්දා ගහ කිරීමද බොරු කීමද ඇතිවිය. නොබෝ කලකින් අනුනට හිංසා පීඩා කිරීමද පටන් ගැනින. මෙසේ අපරාධ වැඩිගෙන යන විට මහජනයාගේ ආරක්ෂාව පිණිස පාලකයෙකු පත් කර ගැන්ම අවශ්‍ය විය. මිනිස්සු එක්රැස්ව මහා සභාවක් පැවැත්වූවා. පවත්නා තත්ත්වය ගැන සාකච්ඡා කොට සමානක් ඡන්දයෙන් සුදුස්සකු පාලක ධූරයට පත් කරන්නට තීන්දු කැරගත්හ. ඔවුන් අතුරෙහි වූ ආරෝහ පරිණාහ සම්පන්න පෙනුමෙන් ශෝභන වූයෙත් තෙදවන් ශුරවීර පුරුෂයෙකු තෝරාගෙන ඔහු තමන්ගේ පාලකයා කැරගත්හ. හැම දෙනාගේ සම්මතියෙන් පත් කරනු බැවින් හේ මහා සම්මත නම් විය. දාන, ප්‍රිය වචන, අර්ථචරයා, සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තුයෙන් ජනරංජනය කරන බැවින් රාජනන්ද විය. මේ ලොව ඇති වූ පළමු මහරජුය. මිකී මහා සම්මත රජුව ඇවෑමෙන් වූ පුත් රෝජ නම් කුමර රජ විය. ඔහුගේ පරපුරෙහි පිළිවෙලින් වරෝජ, කල්යාණ, වර කල්යාණ, උපෝසත, මන්දාතු, චර, උපචර, චේතිය, මෝචල, මුචලින්ද, සගර, සාගර, බරත, භගීරත, රුක්ෂි, සුරුක්ෂි, ප්‍රතාප, මහා ප්‍රතාප, ප්‍රනාද, මහා ප්‍රනාද, සුදර්ශන, මහා සුදර්ශන, නේරු, මහා නේරු, අච්චිමන්ත යන රජු රජය කැරැවූහ. ඔවුන්ගෙන් සමහරු කුශාවතී නුවරද සමහරු රාජගෘහ නුවරද සමහරු මිථිලා නුවරද රාජධානි කොටගෙන ජනතාව පාලනය කළහ. අච්චිමන්තු රජුගේ පරපුරෙහි සමහරු මිථිලා නුවරද බොහෝ දෙනෙක් වාරාණසී බරණස් නුවරද සමහරු අයෝධ්‍යා ආදී කලින් කළ නැමුණ නගරද රාජධානි කරගත්හ. ජනගහනය වැඩිවත්ම පොළොවේ නොයෙක් අතට විහිද පැතිරී ගිය ජනතාව සමගම මේ රජ පරපුරේ පාලකයෝද වෙන වෙන පෙදෙස් පාලනය කරන රජුන් වශයෙන් බෙදී ගියහ. දහස් ගණනක් රජුන් ඇතුළත් මේ මහා සම්මත වංශයෙහි වූ මහේශ්වර සේන නම් රජෙක් එක් කලෙක බරණස් නුවර රජදහන කොටගෙන දඹදිව එක් ප්‍රදේශයක් පාලනය කෙළේය. ඔහුගේ පුතුන් අතුරෙන් කර්ණික නැමැත්තා පිය රජු එවැමෙන් කෝතලී පව්දඤ්ඤ නම් නුවරක වැස රට පාලනය කෙළේය. ඔහුගේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමාළු ගෝතම නම් කුමර රජ සැප අතහැර වනගතවැ කෘෂ්ණ නම් තවුසකු ඇසුරු කෙරෙමින් විසීය. ඔහුට දෙදරු කෙනෙක් වූහ. හිරු උදාවන මෙහොතෙහි උපන් බැවින් ඔහු දෙදෙනාම සූර්ය යන නමින් හැඳින්වුනහ. ඔවුන් උපන් පෙදෙස ඉක්ෂු වනයෙකි. එහෙයින් ඔහු ඉක්ෂ්වාකු ඔක්කාක නම් දූහ. මේ කුමරුන් දෙදෙනාගෙන් දෙවැන්නා ඉක්ෂ්වාකු රාජ නමින් කෝතලී පුරයේම රජ වීය. ඔහුගේ පරපුර ඉක්ෂ්වාකු ඔක්කාක වංශ සූර්ය වංශ නමින්ද ගෝත්‍ර වශයෙන් ගෝතම තවුසාගේ නමින් ගෞතම නමින්ද හැඳින්වින. මේ පරපුරෙහි ඉක්ෂ්වාකු නමින් ප්‍රසිද්ධ වූ රජු තුන් දෙනෙකු වූහ. එයින් තුන්වැන්නා ඉක්ෂ්වාකු විරූඩක ඔක්කාක විරූලහක නම් විය. ඔහුට පළමු බිසෝවරුන්ගෙන් උල්කාමුක කරකර්ණ කරකණ්ඩු හස්තිනික නුපුර නිපුර නම් පුතු 4 දෙනෙක්ද දියණියෝ 5 දෙනෙක්ද වූහ. විරූඩක ඉක්ෂ්වාකු රජ පළමු බිසෝවරුන් වල පසු තවත් ආවාහයක් කැරගත්තේය. ඒ අලුත් බිසොවගෙන් උපන් කුමරුට ජන්තු යන නම තැබීය. කුමරු දැක රජ පැහැද බිසොවට තමා රිසිවරයක් ඉල්ලා ගත මැනවැයි කීය. පසු කලෙකදී පිළිවනයි ඕයේ කල් දැමූ අය. කලකට පසු ජන්ත කුමරු තරුණ වයසට ලං වූ සමයෙහි ඕ රජු කරා ගොස් වරය ඉල්ලූ අය. කුමක් වුවමනාද? ඊ විචාල රජුට තම පුත් ජන්තු කුමරු රජයට හිමි කරන්නැයි වූ ඉල්ලූ අය. කැමැති වරයක් දෙමැයි කලදීම පොරොන්දු වූ බැවින් රජ බිසොවගේ ඉල්ලීමට විරුද්ධ විය නොහැකි විය. එහෙත් මේ නිසා තමාගේ අනිත් කුමරුවන් 4 දෙනාට විපත් වෙතැයි සැකකොට ඔවුන් රහසින් කැඳවා ඈත පෙදෙසකට ගොස් වාසය කරන්නැයි උපදෙස් දුන්නේය. කුමරුවෝ 4 දෙන රට හැර යන්නට සැරසුණාහ.
ඔවුන්ගේ විහිණිය උපස් දෙනාද සොහොයුරන් යන තැනකටම අපිත්‍යා මහා කියා ඔවුන් කැටුවම නික්මුණාහ. තමන්ගේ පාලක රජුගේ දූ පුතුන් අන්දෙසකට යත ඇසූ නුවර වැසි බොහෝ ජනයෝ අවශ්‍ය වූ උපකරණද රැගෙන කුමර කුමරියන් අනුව ගමන් ඇරඹූහ. සිය නුවරින් නික්මුණු කුමරුවෝ අන් කෙනෙකු පාලනය කරන කිසිද පෙදෙසක රැඳෙනු නොකැමැත්තෝ හිමාලය වන ප්‍රදේශය අතටම ගියාහ. එහි වාසයට සුදුසු පෙදෙසක් සොයා යන්නාහු කපිල නම් ඍෂිහුගේ අසපුවට පැමිණියහ. ඍෂිතෙම ඔවුන් කරුණ විචාරා තමා වසන අසපු පෙදෙස ජයභූමියක ඉද එහි නගරයක් නැමුවහොත් ප්‍රබල පාලකයන් වසන තැනක් වෙත ඉද කියා ඒ පෙදෙස කුමරුවනට පවරා දී තෙමී එයට නොදුරු අන් බිම් පෙදෙසක අසපුවක් කොටගෙන විසීය. කුමරුවෝ එහි තමන් කැටුව ජනයා හා එක්ව මාර්ග, නීති, මන්දිර ආදියෙන් පරිපූර්ණ නගරයක් නැමුහ. කපිල ඍෂියට වාසස්ථාන වූ තැන නැංවූ බැවින් එයට කපිලවාස්තු යැයි නම තැබූහ. වැඩිමහලු උල්කාමුක කුමර සෙස්සන් විසින් පාලක රාජයා වශයෙන් පත් කැරගන්නා ලද්දේය. සෙසු කුමරුවෝ යුවරාජ සෙන්පති ආදී වශයෙන් සුදුසු තනතුරුවලට පත් වූහ. උල්කාමුක ආදී ඒ සහෝදර රාජපුත්‍රයනට සුදුසු කුමරියන් ආවාහ කොට පාවාගත යුතු අවස්ථාව පැමිණියේය. කිසිම සමීප පෙදෙසක ඔවුන්ගේ ගෝත්‍රයට සරිලන ගෝත්‍රයකට අයත් කුමරියෝන් වූහ. ඔහු පහත් තැනකින් කැරගත් ආවාහයෙන් වංශය කිලිටි වෙත්තැයි දැබිය වූහ. කොස් කපිල ඍෂිහුගෙන් උපදෙස් විචාලාහ. තමන් කැටිව අවුත් සිටින වෛමාත්‍රක බිහිනියන් පාවා ගන්න ඍෂිතෙම කීය. ඔහුද ඍෂිහුගේ උපදෙස් පරිදි තමනට වැඩිමහලු කුමරිය මව් තන්හි තබා සත්කාර කළහ. අයසින් බාල කුමරියන් භාර්යා කොටගත්හ. මෙසේ කල් යවන සමයෙහි ඒ වැඩිමහලු කුමරියට දරුණු කුෂ්ඨ රෝගයක් ඇතිවිය. එය බෝවෙන ලෙඩක් වූ බැවින් රජකුමරුව සමීප වන පෙදෙසෙහි බිම්බියක් සාරා වාසයට යෝග්‍ය වන ලෙසට අවශ්‍ය සියල්ල සපයා කුමරිය ගෙන ගොස් එහි රඳවා ආහාර පානාදිය යවමින් සාත්තු කළහ. එක්රැයක එය අසල ගැවසෙන ව්‍යාඝ්‍රයෙක් මිනිස් ගඳ ඉව වැටී ඒ ගුහාවේ දොර ළඟට ගොස් පහුරු ගාමින් පස් ඇවිස්සීය. කුමරිය බියගෙන මහ හඬින් කෑ ගැසුවාය. ව්‍යාඝ්‍රයා එයින් බියපත්ව පලා ගියේය. මෙයට සමීප කාලයෙහි බරණැස රජය කැරවූ රාම නම් රජ තමාට වැළඳුණු කුෂ්ඨ රෝගය සුව කැරගත නොහැකිව පුතුට රාජ්‍යය පවරා තෙමේ හිමවත් පෙදෙසට අව් ඇවිදිනුයේ ලොකු බෙනයක් ඇති කෝල, දෙබර, ගසක් දැක එහි බෙනය ශුද්ධ කොට දොර අබුළු යොදා කාමරයක් සේ සකස් කොට එහි වැස පළවැල කොළමුල් පොතු ආදිය වළඳමින් කල් යවනුයේ රෝගය දුරු වූයෙන් සුවපත් විය. ඔහු වසන තැනට කුමරිය කෑ ගැසූ හඬ ඇසිණ. පසුදින උදෑසනක් සේම හඬ පැත්තට ගොස් විපරම් කරනුයේ ගුහා දොර දැක එතැනට ගොස් මෙහි කවුරුදැයි ඇසීය. මම රජ දුවකිමි, යෝ කීවාය. මම රාම නම් බරණැස් රජ වෙමි, ඉහෙතෙම කීයේය. ඔබ රාජවංශික වෙත්නම් ක්ෂත්‍රිය මායාව දත්තකු විය යුතුය, යෝ කීවාය. එබසට රාම රජ ක්ෂත්‍රිය මායා පැවසීය. කුමරිය සැකහැර ඔහුගේ බසට අවනත වූවාය. ඒ නිමගක් තනාවලට බස්වා එහි තුළ වූ ගුහාවෙන් උඩට එන්නැයි කැඳවීය. උදාවය. එයට පසු කතා බස් කොට ඇය තමා වසන තැනට කැඳවාගෙන ගොස් තමා වැළඳ කොළමුල් පොතු වර්ග වැළඳන්නට දුන. එයින් කුමරිය සුවපත් වැරූ සිරින් බබලන්නේ වූය. රාම රජ ඇය භාර්යා කොටගෙන විසීය. මේ අතර ඒ රජුගේ පුත් තම පිය රජු ගැන සොයා බලන්නට ඒ වූ දූතයන්ගෙන් රජු සුවපත්ව සිටිනු අසා මහ පිරිවර ඇතිව ඒ වන පෙදෙසට ඔහු දැක බරණැසට ගොස් රජය භාරගන්න යයදීය. රජ එය පිළිකෙව් කොට නුඹම එහි රජය කරවන්න හැකිනම් මේ ගස උගුල්ලවා මෙහි නිවසක් කරවා දෙන්න කීය. එවිට හෝතමා කැටුව පිරිස ලවා ගස උගුල්ලවා එහි මාලිගාවක් තනවා දී පිය රජුගේ මෙහෙවරට තමාගේ පිරිසෙන් කොටසක් නවත්වා බරණැසටම ගියේය. වෙනෙහි රැඳුනේ ක්‍රමයෙන් ඒ පෙදෙස ගෘහ මන්දිර වතු පිටිකෙත් ආදිය තනමින් දියුණු කොට මහ නුවරක් බවට පෙරළුහ. කෝල වෘක්ෂය වූ තන්හි කැරවුණ බැවින් එය කෝලිය නගරය ඉද ව්‍යාඝ්‍රයා ගැවසුන පෙදෙස වූ බැවින් ව්‍යාඝ්‍රපද්‍යය ඉද නම් දෙකකින් ප්‍රසිද්ධ විය. ඒ නගරයද කල් යෑමෙන් විශාල වී ඒ පෙදෙසෙහි තව තවත් ගම් නියම්ගම් ආදිය ඇති වූයෙන් මුළු පෙදෙස කෝලිය රට නම් වීය. එහි රාම රජුගේ පරපුර කෝලිය වංශ නම් විය. විරුඩක රජු තම දරුවන්ගේ තොරතුරු දැනගෙන ඊමට විටින් විට රාජ දූතයන් කපිලවාස්තු පුරයට එවන්නේ විය. වරක එහිවිත් රජු කරා පැමිණි රාජපුරුෂයෝ තමන් වංශය කිලිටි වෙතැයි ඉබියෙන් රාජපුත්‍රයෝ සිය නැගිනිවරුන් පාවාගෙන වෙසෙතැයි සැලකලහ.
ඔක්කාක රජ එය අසා ප්‍රීතියෙන් ඉපිල ගියේ මගේ දරුවෝ සිය පරපුර රක්නට ශක්ඥෝය. ඔහු ශක්ඥෝ හැක්කෝ යැකි උදන්නැනීය. රජවෝ කී ශක යන්නම කපිල වාස්තුවේ උසූ ඔක්කාක වංශයේ රජදරුවන් හඳුන්වන නාමය විය. කපිල වාස්තුවේ පිහිටි පෙදෙසෙහි ශාක තේක්ක ගස් බහුල බැවින් ඒ පෙදෙස ශාක්‍ය නම් වී යයිද කියති. ස්වල්ප කාලයකින් කපිලවස්තු වාසී ශාක්‍ය කුමර කුමරියෝද කෝලිය වංශික කුමර කුමරියෝද ආවාහ විවාහ මගින් ඥාති සම්බන්ධයෙන් බැඳුනාහ. කපිලවස්තු පෙදෙසද ක්‍රමයෙන් විශාල විය. එක් පසෙකින් අචිරවතී නදිය තෙක්ම රට වැඩි විහිදී ගියේය. ශාක්‍ය කෝලිය දෙරට අතරින් ගලා ගිය රොහිණී නදියෙන් දෙරටේම කෙත්වතු සශ්‍රීක විය. පසු කලෙක උක්කාක වංශික රජු ජන්තු රජුන්ගේ පරම්පරාව කෝශල දේශයෙහි ශ්‍රාවස්ති නගරය රාජධානි කොටගත්හ. ශ්‍රාවස්තියෙහි රජුන් උක්කාක පරපුරට අයත් වූද අන්‍ය ගෝත්‍රිකයන් හා ආවාහ විවාහ මගින් මිශ්‍රව සිටි බැවින් ශාක්‍යයෝ ඔවුන් පහත් කොට සැලකූහ. ශාක්‍ය වංශය මහා සම්මත සූර්ය වංශයෙන් ප්‍රභව වූ ශාක්‍ය රාජ පරම්පරාව අවිච්ඡින්නව දිගටම පැවැත්තේය. කෝලිය රටේ කෝලිය වංශයද එසේම විය. පසු කලෙක ශාක්‍ය වංශික ජයසේන නම් ප්‍රබල රජෙක් ශාක්‍ය දේශයේ පාලකව කපිලවාස්තු පුරයේ විසීය. ඒ සමයෙහි කෝලිය රටේ දෙව්දහ නුවර දේවදහා ශාක්‍ය නම් රජෙක් විය. ජයසේන රජුට සිංහානු නම් පුතෙක්ද යශෝදරා ලුම්බිනි නම් දුවක්ද ඉදේ දරු කෙනෙක් වූහ. ජයසේන රජු ඇවෑමෙන් සිංහානු කුමර ශාක්‍ය දේශයේ පාලකයා විය. හේ දේවදහ ශාක්‍යයාගේ දියණියන් වූ කාංචනා කුමරිය අග මෙහෙසිය කොට පාවාගත්තේය. කෝලිය රටෙද දේවදහ ශාක්‍යයාගේ ඇවෑමෙන් වූ පුත් අංජන හෙවත් මහා සුප්‍රබුද්ධ කුමර රජ විය. හේ සිංහානු රජුගේ නැගණියන් වූ යශෝදරාව හෙවත් ලුම්බිනී කුමරිය අග මෙහෙසුන් කොටගත්තේය. සිංහානු නම් ශාක්‍ය රජුට ශුද්ධෝදන, ශුක්‍රෝදන, ද්‍රෝණෝදන, අමෘතෝදන, අමිතෝදන යයි පුත්තු 4 දෙනෙක්ද. ශුද්ධා, ශුක්ලා, ද්‍රෝණා, අමෘතා, අමිතා යයි දියණියෝ 4 දෙනෙක්ද වූහ. ලුම්බිනී වයන දෙව්දහ නුවර වැසි එක් සිටුවරයෙකුගේ ශෝභන වූ මහ උයනෙක් විය. රජපෞලේ අයද නොයෙක් විට ගොස් උයන බලා ඇවිදිති. දවසක මහා සුප්‍රබුද්ධ රජ සිය බිසව කැටුව ඒ උයන බලන්නට ගියේය. උයන් සිරිදුටු බිසවට ඒ උයන අත්පත් කරගන්නට ආශාවක් ඇතිවිය. ඔහු රජුට ඒ බව කීවාය. රජ තෙම සිටුවරයා කැඳවා ඔහුගේ උයන මිලයට ගන්නට කැමැත්ත පැවසීය. සිටුවරයා එය තමා කිසිසේත් නොවිකුණන බව කීය. ඒ විට රජ දෙව්දහ නුවරට සමීප මහවන පෙදෙසක් හෙළිපෙහෙළි කරවා යට කී සිටුහුගේ උයනටත් වඩා විශාලද ශෝභනද වූ උයනක් කරවා බිසව නමින් ලුම්බිනි උයන ඉනම් කොට ඇයට තැයිලි කළේය. අංජන මහා සුප්‍රබුද්ධ රජුට රුසිරින් අගපත් ලුම්බිනී බිසවගෙන් ඇය සේම දැකුම් කල ශ්‍රී සෞභාග්‍ය ප්‍රාප්ත දූ දෙදෙනෙක් වූහ. වැඩිමාල දියණියන් උපන් ටික දිනකින් ඇයට නම් තබනුයේ දුටුවන් මෝහනයට පත් කරවන රූපශ්‍රීයෙන් ශෝභිත බැවින් මායායයි නම තැබීය. අවුරුදු 2-3කට පසු එවැනි රුසිරින් එබි තවත් දුවක් ලැබින. එවිට පළමු දුවට මහාමායා ගෞතමී නම් කොට දෙවැනි දුවට මායා ගෞතමී ඉනම් කළේය. මේ දෙදෙනා උපන් අලුත පිය රජු ජ්‍යොතිර්විද්‍යාඥ නිමිත්ත පාඨක බමුණන් ගෙන්නා ඒ කුමරියන් උපන් දින වේලාවද ගත ලකුණුද අනුව පලාපල කියන්නයි අයදීය. ඔහු මැනවින් ඒ සියල්ල පිරික්සා බලා මේ කුමරියන් දෙදෙනාම සක්විති රජවන්නට තරම් පින් ඇති දරුවනට මවුන් වෙති පැවසූහ. බමුණන්ගේ ශාස්ත්‍ර අනුව දෙවෙනි දුව මායා ගෞතමී බොහෝ දරු කැලකට මවක වෙතැයි කී බස අසා පිය රජ ඇගේ පළමු නම වෙනස් කොට ප්‍රජාවතී ගෞතමී යයි දෙවෙනි නමක් තැබීය. පසුව ඒ දෙවෙනි නමින්ම වූ ප්‍රසිද්ධ වූවාය. ශුද්ධෝදන කුමරු සිංහානු රජුගේ දරුවන් අතුරෙන් වැඩිමහල් වූ ශුද්ධෝදන සුදෝන් කුමරු රූප සම්පත්තියෙන් සේම ශුරවීර බැවින් අන් හැමට වඩා විශිෂ්ට විය. යුද්ධ ශිල්පයෙහිද ප්‍රවීණ විය. වරක ශාක්‍ය රටේ පසල් දනව්වක මහා කැරැල්ලෙක් පැන නැංගියේය. සිංහානු රජු එය සංසිඳුවනු පිණිස තම දරුවන් යැවීමට අදහස් කෙළේය. ශුද්ධෝදන කුමරු හැර සෙස්සෝ පසු බෑහ. ශුද්ධෝදන කුමරු බල සෙනගක් ගෙන පසල් දනව්වට ගොස් කැරලිකරුවන්ගේ බලය බිඳ ඔවුන් තමන් යටතට ගෙන දනව්ව සංසිඳුවා පෙරලා කපිලවාස්තු පුරයට අවුත් පිය රජු ඉදිරියේ පෙනී සිටියේය. රජ වූ කළ දෑ අසා බොහෝ පැහැද තමා කැමැති වරයක් ඉල්ලන්නේ ඉකීය.
සුදෝන් කුමරු මහාමායා ප්‍රජාවතී යන සිය මයලනුවන්ගේ දූම් දෙදෙනා ගැන බමුණන් කී අනාවැකී අසා තිබුණන් කවරදා හෝ මේ දෙදෙනාම පාවා ගන්නෙමි ඊටාගෙන සිටියේය. වරයක් ඉල්ලන්න ඉපිය රජු කී බස අසා තමා ඉතූ දැය සිදු කර ගන්නට කාලය පැමිණියේ වන ඉසිතා සිය මයලනුවන්ගේ දූම් දෙදෙනාම පාවා ගන්නට අවසර ඉල්ලිය. විශේෂයෙන් සැලකිය යුතු කරුණක් නැතිව එක් භාර්යාවකට වැඩියෙන් බිරියන් තබා ගැන්ම ශාක්‍ය වංශික රජුන්ගේ නීතියෙන් තහනම් වූද එක. එබැවින් සිංහානු රජ රාජ සභාව කැඳවා පුතුගේ ඉල්ලීම එයට ඉදිරිපත් කෙළේය. රාජ සභාව සුදූන් කුමරුගේ අදහස විචාරා එයට කී කරුණු විමසා බලා කුමරියන් දෙදෙනාම පාවා ගන්නට අවසර දුන. සිංහානු රජ අංජන රජුට පණිවුඩ යවා කැමැත්තගෙන ඔහුගේ දූ කුමරියන් දෙදෙනාම සුදූන් කුමරුට පාවා දී යුවරජ තනතුරද පත් කෙළේය. සිංහානු රජුගේ ඇවෑමෙන් ශුක්‍රෝදනාදී සොහොයුරු පිරිසත් ඇමති මඩුල්ලත් එක්ව ශුද්ධෝදන කුමරුට මහරජ තනතුර පැවරූහ. ශුද්ධෝදන රජතුමාද සක්විති රජකමට සුදුසු පුතකු පතා දෙවියන් යදුම් ව්‍රත සමදාන ආදිය කෙරෙමින් දැහැමින් සෙමෙන් රට පාලනය කෙළේය. තුන් කෝලාහල කල්ප කෝලාහලය, බුද්ධ කෝලාහලය, චක්‍රවර්ති කෝලාහලය, ලොව කෝලාහල, මහ උද්ඝෝෂණ තුනෙකි. කල්ප විනාශයට අවුරුදු 100,000ක් තිබියදී කිසි කාමාවචර දෙවි කෙනෙක් මිනිස් වෙස්ගෙන විසුල කෙහෙ ඇතිව රත්පැහැ වස්ත්‍ර හැඳ පෙරව අතින් කඳුළු පිසිමින් හැඩූ මුහුණින් බවත්නි මෙයින් අවුරුදු 100,000ක් ගිය තැන ලොව වෙනසේ. බඹලොව තෙක්ම ලෝකය වෙනසී යන්නේය. එබැවින් මෛත්‍රී වඩූ කරුණාව වඩූ මුදිතාව වඩූ උපේක්ෂාව වඩූ මා පියනට උවටන් කරා. පවුලේ වැඩිහිටියනට ගරු බුහුමන් කරා පස් පවින් දස අකුසලින් වළකිමු යන ආදීන් අවවාද කරන්නාහු ලොව පුරා හැවිදිති. මේ කල්ප කෝලාහල නමි. ලෝතුරා බුදු කෙනෙකු ලොව පහළ වන්නට අවුරුදු 1000ක් තිබියදී ලෝකපාලක දෙවිවරු මිනිස් වෙස් වෙන මිනිස් ලොව පුරා හැවිදින්නාහු බවත්නි මෙයින් අවුරුදු 1000ක් ගිය තැන සර්වඥ බුදු කෙනෙක් පහළ වන්නාහ. උන්වහන්සේ දක්නා කැමැත්තෝ අකුසලින් වැළකී කුසල් දහම් පුරත්වා උද්ඝෝෂණ කෙරෙති. මේ බුද්ධ කෝලාහල නම් වේ. චක්‍රවර්ති රජු පහළ වන්නට අවුරුදු 100ක් තිබෙද්දී කාමාවචර දේවතා කෙනෙක් මිනිස් වෙස්ගෙන ලොව පුරා හැවිදින්නාහු බවත්නි තව අවුරුදු 100ක් ගිය තැන සක්විති රජෙක් ලොව පහළ වන්නේය. මුළු පොළොව එකම රජයකට යටත් කොට සියලු වාද ભેද නැති කොට මිනිසුන්ටද සිව්පා පක්ෂි ආදී තිරිසන් සත් කැලටද හැම සැටියෙන් සුව පහසු සලස්වා සියලු දෙනාට සැනසුම් ඇති කොට දැහැමෙන් සෙමෙන් රජය කරවන්නේය. ඔබ දක්නට කැමැත්තෝ අකුසලින් වැළක කුසල් කෙරෙත්වා උද්ඝෝෂණය කෙරෙති. මේ චක්‍රවර්ති කෝලාහල නම් වේ. දේවායාචනය අප මහ බෝසතාණන් වහන්සේ විස්සන්තර බැවින් සෙව තුෂිත භවනෙහි ඉපිද සන්තුෂිත හෙවත් ශ්වේතකේතු නමින් ප්‍රකටව වසනසේක. මේ අතර උන්වහන්සේට මිනිස් ලොව උපදිනට අවුරුදු 1000ක් තිබියදී උඩකී පරිදි බුද්ධ කෝලාහල රාවය දෙව් මිනිස් බඹ යන තුන් ලොවෙහි පැතිරින. එයින් බොහෝ දෙව් බඹහු ලෝතුරා බුදු වන මහතා නොකොහිද ඉසොයා බැලීමෙහි උත්සුක වූහ. ඔහු තුෂිත දිව්‍ය ලෝකයෙහි වැඩවසන මහ බෝසතාණන් දැන හැඳිනගත්තා. යට කියන ලද අවුරුදු 1000 පිරෙන්නට ලං වෙතිබෙද්දී ඔහු තුසීපුර බෝසතාණන් වෙත රැස්ව වැදගත් බුහුමන් දක්වා නිදුකාණනි දැන් ඔබට බුදුවනු පිණිස මිනිස් මව කුසේක උපදනට කාලය පැමිණියේය ඉසල කලාහ. මහ බෝසතාණන් වහන්සේ ඔවුන්ට එක්වරම ප්‍රතිඥාවක් නොදී නිහඬව විමසන්නාහු. කාල, දේශ, ද්වීප, කුල, මාතෘ යනු කරුණු පස සම්පූර්ණව ඇත්දැයි ඉදිවසයම බැලූහ. අවුරුදු ලක්ෂයට වඩා පරමායුෂ ඇති සමයෙහි මිනිසුන්ට ආයුධික බැවින් ලෙඩ රෝග නැති බැවින් දුබික් ආදී දුක් නැති බැවින් අනිත්‍යතාව දුක්ඛතාව අනාත්මතාව පිළිගැනීම අසීරු වේ. පරමායුෂ අවුරුදු 100ට අඩු වැඩිය සමයෙහි රාග ද්වේෂ ආදී කෙලෙස් බහුල වන බැවින් අවවාදයට නොනැමිති. ඔවුන්ට කරන අවවාද දියෙහි ඇඳී ඉරිසෙයින් වහා මැකියේ. එබැවින් පරමායුෂ අවුරුදු ලක්ෂයටත් 100ටත් අතර කාලයම බුදුවරුන් පහළ වන කාල සීමාවය. මෙය විමසා බලන බෝසතාණන් වහන්සේ දැන් මිනිසුන්ගේ පරමායුෂ 100ය. එබැවින් මිනිස් ලොව උපදිනට සුදුසු කාලය ඉදුටුහ. ඊළඟට කවර මහදුවේක ඉපැදිය යුතුද? කවර පෙදෙසක ඉපැදිය යුතුද? බලනසේ දඹදිව්හි ගුණවතුන් පිරිස අරුසාර වූ මධ්‍ය දේශයේ උපදිනට යෝග්‍යම රට යයි දුටුහ.
රටේ කවුරුත් උසස්ය පිළිගත් කුලයක පවුලක ඉපද ඒ සියලු යස ඉසුරු හැරදමා චාම් දිවි පෙවෙතට බැස ජාති භේදාදියට විරුද්ධවද කම් සුවෙහි ගැලීමට විරුද්ධ වැද කරන දේශනාව හැම දෙනාගේ සිත්හි තදින් කාවැද්දේ. එවැන්නහුගේ චාම් ජීවිතයේ උසස් මැදුම් පහත් යන හැම තරාතිරමේම අයට මහත්ම ආදර්ශය වෙයි. එසේ කුලයේ සේම උසස් වූ පිරිසිදු චරිතයක් ඇති ගුණවත් පියෙකුගේ දරුවකු වීමද ලෝ වැඩ කරන්නට ඉදිරිපත් වන්නහුට අවශ්‍ය දයකි. එබැවින් මේදේ කරුණම විමසා බලනසේක්. එදා දඹදිව හැම දෙනා විසින් උසස්ම යැයි ගෞරවයෙන් සලකන ලද ශාක්‍ය වංශයද දඹදිව අන් රටවල රජුනට වඩා සැප සම්පතින් ආඩ්‍ය වූ ශාක්‍ය වංශිකයන්ගේ පාලක ශුද්ධෝදන මහ රජුද දුටුසේක. ඊළඟට මව වීමට සුදුසු තැනැත්තියක් ඇත්ද? ඒ විමසනුව මුළු ලෝවැස්සටම මවක බඳු කරුණා ගුණ සම්පන්න, සිල්වත්, පිරිසිදු පැවතුම් ඇති මහාමායා ගෞතමී දේවීන් දුටුහ. බෝසතාණන් වහන්සේ මෙසේ කාලදේශාදී අවශ්‍ය කරුණු පහම සම්පූර්ණ වෙතිබෙනු දැක, කල් නොයාදීම මිනිස් ලොව උපදිමි, ඉවදාරා දෙව්බඹ පිරිස පිටත් කළස්ක. ඉක්බිති මව් වන මහාමායා ගෞතමීන්ගේ ආයුෂ කාල සීමාව විමසා බලා, ඇයට ආයුෂය තව දසමසකුත් සත් දිනක් ඉතිරිව තිබියදී දෙව්ලොවින් ච්‍යුත වන්නට ඉටාගත් සේක. මෙසේ නියම කැරගත් අවස්ථාව පැමිණි සෙමෙහි පිරිවර දෙවියන් කැටුව තුසිපුර වූ නන්දන වනයට වැඩියහ. එහි පිරිවර දෙවියන් විසින් නිදුකානන් වහන්ස මෙයින් සුගතියට මිනිස් ලොවට වඩින්න, බුදුව ලෝකාර්ථචර්යාවෙහි යෙදෙන්න කියනු ලබන ආශිර්වාදාත්මක ප්‍රිය කතාව අසන සේක්ම දැන් මෙයින් ච්‍යුත වෙමි අධිෂ්ඨාන කළසේක. ඇසළ උළෙල දඹදිව හැම පෙදෙසකම අවුරුද්දකට වරක් ඇසළ මස පැවැත්වෙන මහෝත්සවයකි. ඉහත කී පරිදි බෝසතාණන් දෙව්ලොවින් ච්‍යුත වන්නට සතියක් තිබියදීද මේ උළෙල ඇරඹින. මේ උළෙල පැවැත්වෙන සමයෙහි හැම දෙනාම පහන්දොර නැගී සිට ඉස්සෝදානා මනා ලෙස හැඳ පැළඳ සැරසී උත්සවයෙහි යෙදෙති. ශුද්ධෝදන මහරජාණෝද ඉස්සෝදානා මිහිරි රජ බොජුන් වළඳා සිහසුන් අරා ඇමති මඬුල්ල පිරිවර කොටගෙන සිරි සැපත් විඳිති. රජ පවුලේ හැම දෙනාද නොයෙක් ලෙසින් කෙළිදෙලෙන් කල් යවති. රටවැසියෝ මුළු රටම එක්ම මඟුල් ගියක සිරිගන්වති. මෙසේ දින 6ක් ගත විය. පළමු සදිනෙහි නකත් කෙළි සුවින් කල් ගෙවූ මහාමායා ගෞතමී තෝමෝ දෙක සත්වන දා පහන්දොරින් මෙ නැගී සිට ඉස්සෝදානා වෙන දා සේම රජගෙදරට රැස්ව සිටි දුගී මගී යාචකාදීනට ආහාරපාන වස්ත්‍රාදියෙන් සංග්‍රහ කොට යැවූ අය. ඉක්බිති තොමෝ සිය නැගණියන් වූ ප්‍රජාවතී ගෞතමියද රජගෙහි වෙසෙන සෙසු කාන්තාවන්ද සමග බොජුන් වළඳා එයට පසු සහ පිරිවරින් රජුගේ උයනෙහි වෙසෙන අසිත දේවල ඍෂීන් වෙත එළඹිය අය. අඳපුදා ඔබ වෙතින් පෙහෙවස් සමාදන් වූ අය. ඊයින් පසු සිය පහයට අවුත් ධර්ම සංවාදයෙන්ද මෛත්‍රී භාවනාදියෙන්ද මුළු දහවල ගෙව්වාය. රැ නිදන කාලය පැමිණියෙන් සිරියහන සැතපී තමා වැඩුගුණ දහම් මෙනෙහි කෙරෙමින් මෙ නින්දට බටු අය. මෙසේ නිදාගත් දේවි තොමෝ පශ්චිම යාමයෙහි කුදුම සිහිනයක් දුටුවාය. මහාමායා දේවීන්ගේ සීනය සතර වරම් දෙව් රජුහු ඔව් බිසොව හොත් යහන දේවින්ගේ පිටින්ම ඔසවාගෙන ගොස් හිමාලය පර්වතයේ සිරියල්ගත් තලාවෙක මහා සල් රුකක් මුල තබා පසකට වී සිටියාහ. එවිටම ඔවුන්ගේ දේවියෝ එහි ඔව් මහාමායා දේවීන් අනෝතත විලට කැඳවාගෙන ගොස් නාවා දිව සලු හඳවා දිව සුවඳ විලින් ගල්වා දිව මල්පලඳවා සමීපයේ රිදී පර්වතයක වූ රන් පහයකට ගෙන ගියාහ. එහි බටහිර දෙසට සිරසලා සැතපෙන ලෙසට යහනක් පනවා ඇය එහි සැතැපවූහ. මේ අතර දැකුම් කළු සුරතල් සුදු ඇත් පැටියෙක් සමීපයේ වූ රන් පවෙහි හැවිද එයින් බැස රිදී පවට නැග හැවිදිනේ උතුරු පැත්තෙන් ඔව් සොලින් සුදු පියමක් ගෙන දේවීන් සැතපෙන රන් විමනට වැදුනේය. එයින් පසු ඇය සැතපෙන යහන වටා 3 වරක් හැවිද ඇගේ දකුණැලයට ලං වීය. ඉක්බිති ඇය කුසට පිවිසියාක් මෙන් විය. මේ ස්වප්නයෙහි ඇත් පැටියා ඇය කුස පිවිසියා සේ දැනුනේ මහ බෝසතාණන් තුසී දෙලොවින් සැව දේවීන් කුස පිළිසිඳගත් වේලෙහිය. පසුදා උදාසන දේවි තොමෝ රජු කරා ගොස් තමා දුටු සීනය පැවසුවාය. රජතෙම වේදාංගයන්හි සමත් බමුණු පඬිවරුන් සූ සැටක් කැඳවා ආහාර පානාදියෙන් සංග්‍රහ කොට ඉක්බිති බිසොව දුටු සීනය දන්වා එය කුමක් නිසා පෙනුණු එකක්ද? විචාලේය. ඔහු එය ගැන සාකච්ඡා කොට කියන්නාහු. මහරජාණනි, ඔබගේ දේවිය කුස දරුවෙක් පිළිසිඳගෙන ඇත. හේ පුතෙකි, හේ සක්විති රජකු වන්නට හෝ ලෞතුරා බුදු වන්නට හැකි මහ පිනැත්තෙකි පැවසූහ. මව කුස පිළිසිඳගත් මහ බෝසතාණෝ සුවසේ වැඩුණාහ.
මෑණියෝ කිසිදු රෝගාදී පීඩාවකින් නොපෙළී සුවසේ කල් යැවුවාය. ලුම්බිණි ගමන දරු ගබට දසමස පිරෙන්නට ලං විය. දේවි මාපියන් වෙතට දෙව්දහ නුවරට යන්නට අදහස් කොට ඒ බව ගමන සුදෝන් රජුට දැන්වූවාය. දෙව්දහ නුවරට වැඩි දුරෙක් නැත. කපිලවාස්තුව රෝහිණී නදියෙන් මේ ගොඩය. එගොඩ ලුම්බිණි උයනට ටිකක් එපිටින් දෙව්දහ නුවර පිහිටියේය. සුදෝන් මහ රජතුමා එන 15ක් දා මහාමායා දේවීන් එත ඉදන්වා අංජන රජු වෙතට දූතයෙකු යැවීය. යන මග දිගටම සැරසැවීය. නියමිත දිනෙහි දේවිය රන්සිලි ගියක නංවා ශත්‍රිය කාන්තාවන් පිරිවර කොට දී ඇමතියන්ගේ රකවරණ ඇතිකොට මහ පෙරහැරින් දෙව්දහ පුර කරා යැවීය. මෙසේ ගමන් ගත් පිරිස රෝහිණී නදියද තරණය කොට යන්නාහු ලුම්බිණි උයන සමීපයට පැමිණියහ. දෙව්දහ පුරේන්ද දේවීන් පිළිගැනීමට මහත් නැදෑ පිරිසෙක් ලුම්බිණිය වෙත අවුත් කොරොත්තුව සිටියහ. මේ දවස ලුම්බිණි උයන මල්ඵල බරින් බර වූ වෘක්ෂලතාවන්ගෙන් ශෝභා සම්පන්න වූයේ අතිශයින් බැබැලින. එහි මෙහි පියාසර කරන තැන තැන රැව් පිළිරැව් දෙන ගිරා මොනර ආදී පක්ෂීන්ගේ හඩින්ද මරොන් ගනිමින් හැසිරෙන බබරුන්ගේ ගුමු ගුමු හඩින්ද උයන් පෙදෙස ඒකනින්නාද විය. සුගන්ධ මන්දමාරුතෙන් මුළු පෙදෙසම සුගන්ධිත වූයේ ඉතා රම්‍ය විය. සමීප මාර්ගයෙන් යන පෙරහැර දෙව්දහ නුවරින් ආ නෑදෑ පිරිස විසින් පිළිගැනින. මේ අතරම මහාමායා දේවි උයන් සිරි දැක එහි යන්නට කැමැත්ත පළ කළාය. ඇය කැටුවම පෙරහැර ලුම්බිණි උයනට පිවිසියේය. මහාමායා දේවි රන්සිලි ගෙයින් බැස සිය නැගණියන් ආදී ක්ෂත්‍රියවන් හා සෙසු සේවක සේවිකාවන් හා උයන් සිරි බලා හැවිදිනී මුල සිට අග දක්වා මලින් සැදුණු මඟුල් සල් රුක 6 දැක එහි ගියාය. අත්තක් අල්ලා ගනු කැමැත්තී දකුණත දිගු කළාය. සල් අත්ත නැමින එය අල්ලා ගත්තීය.